හරි හතරවෙනි ගානේ අපිට කතා බහ කරන්න තියෙන්නේ මෙන්න මේ 255.128.0 කියලා අනුජාල ආවරණයක් තියෙනවා සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා කියලා කියනවා ඊට පස්සේ IP ලිපිනයක් දීලා තියෙනවා 20.146.12.59 සම්බන්ධ කරගෙන right එතකොට ඒකට අදාළව පහත සම්බන්ධ දේවල් අහලා තියෙනවා ඕගොල්ලන්ගෙන් මුලින්ම IP ලිපිනේ පන්තිය හොයන්න කියලා තියෙනවා. එතකොට මෙතන IP ලිපිනේ පන්තිය හොයන්න නම් අපිට උවමනා වෙනවා IP ලිපිනේ පළවෙනි ඉලක්කමයි IP ලිපිනේට අදාළව කොච්චර net id bit ගාණක් තියෙනවද කියන එක. right? එතකොට අපි ගාණට අනුව බැලුවොත් 20 තමයි IP address එකේ පළවෙනි ඔක්ටෙට් එකෙන් නිරූපණය වෙන අගය 20 කියලා කියන්නේ 0.127යි අතර තියෙන ඉලක්කමක් මෙහෙම වුණාම net id එකට තියෙන්න ඕනේ bit 20 net id එකට තියෙන්න ඕනේ bit 8ක් මෙහෙම මේ දෙකම ඕකේ වුණොත් තමයි අපි ක්ලාස් A කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒත් අපි දන්නවා 20 කියන එක 0.127 අතර තමයි පවතින්නේ. ඒත් මෙයා 0.127 අතර ඕකේ. ඊළඟට net id එකේ තියෙන බිටු ගාන හොයාගන්න ඔයගලන්ට අනුජාල වසනය පාවිච්චි කරන්න වෙනවා. right? ඒත් අනුජාල වසනය කියලා කියන්නේ subnet mask කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා subnet mask එක නැත්නම් අනුජාල වසනය. right? අනුජාල වසනය 255.128.0 නම් මෙයාව දිගෑරියම මෙතන bit 8ක් එනවා. dot මෙතන 1.7ක් එනවා. ඉතිරි ටික සම්පූර්ණයෙන් බිඳු. right? එතකොට එහෙම බැලුවම මේකේ මාජින් එක හැදිලා තියෙන්නේ මෙන්න මෙතන. මොකද අපි දන්නවා සබ්නෙට් මාස්ක් එක කියලා කියන්නේ net id bits ඔක්කොටම එකේව දාලා host id bit ඔක්කොටම බිඳුව දාන අවස්ථාව. එතකොට මෙතන net id එකේ විදිහට එකේ වැටලා තියෙනවා පළවෙනි 8 සහ දෙවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි එක. එතකොට මෙතනදී net id එකේ bits 9ක් තියෙන නිසා host id එකට bit 23යි තියෙන්නේ 32න් 9ක් අඩු වුණාම මේ උඩ කියලා තියෙන මේ කියලා තියෙන බේසිස් එක කැඩෙනවා. කැඩිච්ච නිසා අපිට කියන්න පුළුවන් මේක classless. right? ඊළඟට හොයන්න කියලා තියෙනවා net id බිටු ගණන. ඒක දැන් අපි හොයලා ඉවරයි මේ වෙනකොට. net id බිටු 9ක් තියෙනවා නේද? host id බිටු තියෙනවා 32න් 9ක් අඩු කරා 23. මේ ආකාරයේ ජාල ගණන හොයන්න කිව්වොත් අපි දැන් ජාල ගණන හොයන්නේ දෙකේ බලයක් net id බිටු ගණන එකකින් අඩු කරනවා leading bit ගණන නේද? එතකොට මේ 0.127 අතර තියෙන අගයක මේ 0.127 හැදෙන්නේ එක leading bit එකක් නිසා. right? A කියන ක්ලාස් එකේ එතකොට 9න් එකක් අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ආකාරයේ ජාල දෙකේ 8 වෙනි බලයක් ඒ කියන්නේ 256ක්. ඔයගලන්ට දැක්කන්න පුළුවන් ලෝකයේ පුරා. ඊළඟට ජාලයට සම්බන්ධ කර හැකි ධාරක ගණන host ගාන කීයද කියලා හදිනවා. ඒකට අපිට කියන්න පුළුවන් සමානයි දෙකේ බලයක් host id ප්‍රමාණය නේද? එතකොට host id එකේ තියෙන bits ගාන 23යි. right? ඒ සම්පූර්ණ අගයෙන් දෙකක් අඩු කරන්න ඕන. හරි. එතකොට ඒකට තමයි අපිට ධාරක ගාන අපිට හම්බෙන්නේ. right? මෙතන ටිකක් පැහැදිලිද වෙච්ච දේ?
කුලමයි පැහැදිලිද මෙතනට වෙනකම් right හරි ඊළඟට අපි ඔය e කොටස වෙනකන් හැදුවේ G එකේ කියලා තියෙනවා විකාශන ලිපිනය sorry F එකේ තියෙනවා ජාල ලිපිනය විකාශන ලිපිනය IP පරාසය භාවිත කළ හැකි IP පරාසය සහ අනුජාල වසනය ඔයගලට දීලා තියෙනවා ඒක හොයන්න දෙයක් නෑ අතරම එතකොට මෙතන ජාල ලිපිනය හොයාගන්නකොට තමයි මම කිව්වේ කලබල නැතුව හොයාගන්න ඕනේ කියලා ඔයගලට දීලා තියෙන IP address එක මොකද්ද 20.146.12.59 ඕක තමයි ඔයගලට දීලා තියෙන IP address එක අපි දැන් උඩ subnet mask එක හොයාගත්ත නිසා දන්නවා මේකේ margin එක යන්නේ දෙවෙනි octet එකේ 8 වෙනි bit එකට පස්සේ sorry 9 වෙනි bit එකට පස්සේ right අපි ඔය ඉරියන්දලා පෙන්නලා තියෙන රතු පාටි එහෙමනම් මෙතන සිද්ධ වෙන්න ඕනේ network address එක හොයන්න net id part එකේ විදිහටම තියලා host id part එක ඔක්කොම 0 වෙන්න ඕනේ right ඒතර net id part එක ඔක්කොම ඒ විදිහටම තියනවා කියන කතාවේ පළවෙනි octet එක right ඒ කියන්නේ මේ 20 හැදිලා තියෙන octet එක වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ right 20 20ම තමයි එකසිය 46 කියන අංකය අපිට සිද්ධ වෙනවා දිගහැරලා බලන්න මොකද මේ කියන පැටර්න් එකේ කෙලවරේම තියෙන අගය ඒ කියන්නේ 146ට අදාළව වම් පැත්තේ කෙලවරේම ඉන්න කෙනා most significant bit එක අපිට බලා ගන්න ඕනේ මොකක්ද ඉන්න විදිහ කියලා. මොකද මේ විදිහට තමයි ආ දිගටම ඉන්න හදන්නේ. හේතුව මොකද්ද? net id එකට bits 9ක් අයිති වීම. right එතකොට 146 කියන කෙනා දිගහැරලා බැලුවොත් 128ට එකක් ඕනේ තව 18ක් අපිට උමනයි right එතකොට මේ ටික බිංදු 128 64 32 16ට එකක් එනවා 8 4 2ට එකක් එනවා ඔන්න ඔය විදිහට තමයි 146 කියන එක ගොඩනගෙන්නේ. අපිට කායි චෙක් කරමු 1 2 4 16 16 2 18යි 1 2 32 64 128 right oh 146 තමයි උතරින් හැදෙන්නේ. එතකොට මේකේ කොතනින්ද අපේ මාජින් එක හැදෙන්නේ? right මෙන්න මෙතනින් මාජින් එක හැදෙනවා. right ඒ කියන්නේ මේ එක කොයිම අවස්ථාවකවත් වෙනස් වෙන්නේ නැහැ. right ඊට පස්සේ තියෙන අය ඔක්කොම බිඳු බවට පත් වෙනවා. ඒ කියන්නේ 20 20 විදිහටම එනවා. එකසිය 46 දැන් ඉස්සරහින් ඉන්න එක්කෙනා චේන්ජ් වෙන්නේ නැහැ. right ඒ විදිහටමයි ඉතිරි ටික ඔක්කොම මේ විදිහට බිඳු වෙලා ඉවර වෙනවා.
right එතකොට මෙතනින් නිරූපණය වෙන අගය වෙන්නේ 20.128.0.0 right මේක තමයි network address එක වෙන්නේ තපරකින් ළමයි right හරි දැන් මෙයා network address එක කියලා හොයාගත්තම අපිට ලේසිම broadcast address එක හොයාගන්න පුළුවන් right කොහොමද broadcast එක හොයන්නේ ඒකෙත් net id part එක වෙනස් වෙන්නේ නැහැ host id part එක all ones බවට right එතකොට 20 විදිහටම තියෙනවා මෙතන මේ එක ඒ විදිහටම තියෙනවා මොකද යාට පස්සේ තමයි මාජින් එක තියෙන්නේ. ඒකට වෙනකම් වෙනස් වෙන්න බෑ. ඊට පස්සේ බ්‍රෝඩ්කාස්ට් එක හොයන්න අපිට මොකද්ද කියලා තියෙන්නේ? ඔක්කොම එක ඒවා කරන්න. right මෙතනින් ඔයගලන්ට උත්තරේ දෙනවා 20.255.255.255 right මේක අපිට අරගන්න පුළුවන් බ්‍රෝඩ්කාස්ට් එක විදිහට හරි මේ දෙක පැහැදිලිද ඔලමයි හරි කුසල් මේක ඔයාලට මේ 20 විදිහටම ගත්ත එක තේරුණාද right ඊළඟට මේ මෙතන එක කියන්නේ දෙවෙනි බිට් එකේ දෙවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි බිට් එක net id එකටයි අයිති වෙන්නේ කියන එක තේරුණාද හරි එහෙමනම් කුසල් මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ net id එක මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ host id එක right දැන් අපේ මේ second octet එකේ මේක වෙනස් නොවුනට ඉතිරි ටික right මේකේ ඉතිරි ටිකයි තව එහයින් තියෙන තුන්වෙනි ඔක්ටෙට් එකයි හතරවෙනි ඔක්ටෙට් එකයි ඔක්කොම ටික බිඳු බවට පත් වෙනවා net id එකේ වෙනසක් වෙන්නේ නැහැ host id එකේ ඔක්කොම එකේව බවට එකේව බවට පත් වෙනවා ඒ පත් වෙලා ආවයින් පස්සේ තමයි මේ 20 විදියට හැදෙන්නේ 255 මේ සම්පූර්ණ කොටසම භාවිතා කරලා හැදෙන්නේ පැහැදිලිද කුසල් alright කොමින් හරි right හරි මේක දැනගත්තයින් පස්සේ අපිට පුළුවන් නේද usable IP range එක ලියන්න පුළුවන්
තමයි තප්පරයක් ඉන්න ආරයට 20යි 108යි බිඳුවයි බිඳුවේ ඉඳලා ඔක තමයි IP range එක වෙන්නේ usable IP range අපි කියන පුළුවන් 20.120.0.1 සිට right on ඔය විතර පහින් ඕනේ right ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් usable IP range එක. subnet mask එක කියන දෙයක් නෑ subnet mask එක දීලා තියෙනවා. right ඔව් හරි. ඕක හරි වැරදි හදාගන්න හරි ඉවරද ළමයි හරි තාම ලියන කෙනෙක් ඉන්නවද අර පැත්තට යන්න පුළුවන්ද ඊළඟ ටොපික් එක කතා කරන්න දැන් යන්න කලින් මේක හරියටම ක්ලියර් කරගන්න මට හැමෝම පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ කරපු දේවල් ටික ක්ලියර්ද කියලා මේ වෙනකන් හදපු එක ඒකට IP ඇඩ්‍රස් එකක් දුන්නම ඕගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ net ID එක මොකක්ද host ID එක මොකක්ද ඒවයි bits කොච්චර ප්‍රමාණ වලින් තියෙනවද ඊළඟට හැම network එකකටම අදාළව network address එක ජාල ලිපිනය broadcast address එක විකාශන ලිපිනය සහ subnet mask එක හොයන හැටි දැනගන්න ඕනේ. ඒතර broadcast එකයි network එකයි අතරමැද්දේ තමයි IP range එක තියෙන්නේ. usable IP range එක අරගන්නේ දෙතකින් තමයි කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. ඒ ටික පැහැදිලිද? හැමෝම පොඩ්ඩක් respond එකක් දෙන්න. පැහැදිලිද කියන එක? right හරි හොඳයි ඊළඟට අපි යන්නේ අනුජාලය නැත්නම් අනුජාලකරණය කියන ටොපික් එකට right ඒතර මෙතනදී අපිට කතා බහ කරන්නේ දැන් විභාගයට එන ප්‍රශ්නෙත් ඕගලන්ට මේකට බොහොම සමාන්තර වෙන්නේ ඕගලන්ට network එකක් දීලා කියනවා මේ network කොටස් කීපයකට කඩන්න කියලා right එතකොට ඒ කලින් තිබ්බ network වෙනුවට හැදෙන පොඩි networks වලට අපි කියනවා subnets right අනුජාලයක් කියලා. කොහොමද මේක වෙන්නේ? මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා subnetting කියලා. right මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ඔයගලන්ට කියනවා මේ සපයන ලද
network එකක් given network එක කියලා අපි කියනවා. එතකොට මේ දෙනු ලැබූ ජාලය අපි කරන්නේ මේ වගේ උපජාල. right ඔය විදිහට උපජාල හතරක් හදන්න පුළුවන්. දැන් මේ දෙනු ලැබූ ජාලයට අර අපි කලින් කතා කරා වගේ තියෙනවා network address එකක්, broadcast address එකක්, subnet mask එකක් සහ ranges ටික. right ප්‍රධාන වශයෙන් මෙයාගාව තියෙනවා network address එක, right ඔයිට අමතරව අර IP range එක ඒක මේකට දාලා බලා ගන්න පුළුවන්. එතකොට මේ හැදෙන හැම උපජාලයකටම අදාළව මේ වගේ අලුත් සෙට් එකක් එනවා. right ඒක වෙනස්. ඒ කියන්නේ අගයන් වෙනස් ඒ වගේ. right එතකොට මේ උපජාල වලටත් තියෙනවා network address එකක්, right මම මේ වගේ සිංහල නම් ටිකක් මෙතනින් ලියන්නම්. තපරකින් ළමයි බෝඩ් එක පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ. right එතකොට ළමයි සරලව සිද්ධ වෙන ක්‍රියාවලිය ඕකයි. ඔයගලන්ට network එකක් දෙනවා. දීලා කියනවා මේ network එක මෙන්න මෙච්චරක් network වලට කඩන්න, පොඩි පොඩි networks වලට කඩන්න. දැන් මේක මේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න වෙන හේතුව තමයි ඔයගොල්ලෝගේ වගුව දිහා බැලුවොත්. right classes ගැන කියලා තියෙන වගුව දිහා බැලුවොත් ඒකේ net ID විසිරලා තියෙන විදිහ අනුව ඔයගලන්ට හදන්න පුළුවන් networks ගාන තීරණය කරගන්න පුළුවන්. සහ host ID එකේ තියෙන bits ටික අනුව network එකකට දාන්න පුළුවන් devices ටික තීරණය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි C
class C device එකක් ගත්තොත් class C network එකක් ගත්තොත් class C network එක ඇතුලේ එකිනෙක කියන්නේ host දාගන්න පුළුවන් අපිට 254ක් right නමුත් ගැටලුව තියෙන්නේ network එකක තියෙන host ගාන වැඩි වෙන්න network එක ඇතුලේ traffic එක එන්න වැඩි වෙනවා එතකොට traffic එක වැඩි වීම communication වලට directly බලපානවා right ඒක හරියට අර පාරක ගොඩාක් වාහන ඇවිල්ලා හිර වෙලා තියෙනවා වගේ. ගෙවල් ගොඩාක් තිබ්බට ගෙදරට යන්න ගොඩක් වෙලා යනවා පාරේ ට්‍රැෆික් එක නිසා. right ඒක නිසා අපි මේ අනුජාලකරණය කියන concept එක පාවිච්චි කරලා ඒ වගේ networks දැන් class C කියලා කියන්නේ devices 254ක් තියාගන්න පුළුවන් කෙනෙක්. නමුත් 254ක් තියාගන්න නැහැ වෙනකොට ඒක කොටස් වලට වෙන් කරලා අන්න ඒවට අපි කියනවා අනුජාලය සබ්නෙට් එක කියලා පාවිච්චි කරගෙන යනවා. එතකොට උදාහරණයක් විදිහට ඔයාලට කම්පියුටර්ස් 200ක් තියෙනවා නම් 200න් කොටසක් වෙන් කරනවා කොටස් කීපයක් වෙන් කරනවා අනුජාල කීපයක් විදිහට. ඊට පස්සේ අනුජාල තනියෙන් තියෙන ජාල විදිහට වැඩ කරගෙන යනවා. ඒතර ඕක තමයි අනුජාලකරණයේදී සිද්ධ වෙන concept එක ක්‍රියාවලිය. දැන් ඕක කරනකොට IP address එකට වෙනස්කම් සිදු වෙනවා. right කොහොමද මේක වෙන්නේ? ළමයි මට විනාඩියක් දෙන්න ළමයි විනාඩියක් දෙන්න. right ළමයි sorry හරි එතකොට සරලව සිද්ධ වෙන දේ ඕක එතෙන්දී මම කිව්වා IP ලිපිනය වෙනස් වෙනවා කියලා කොහොමද IP ලිපිනය වෙනස් වෙන්නේ right IP ලිපිනය වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට දැන් මේ IP ලිපින වල කරගන්න පොඩි වෙනස්කමක් තමයි අත්‍තරම මේ අනුජාල වෙන් කරගන්න අපිට උදව් කරන්නේ right අපි හිතුවොත් ලබා දෙන ලද ජාලයේ
IP ලිපිනේ. right විදිහට අපි මේ sketch එක සලකනවා. right ඒතර ඕකේ යම් තැනකින් මේ net id host id කියන කෙනා වෙන් වෙලා තියෙනවා. දැන් අපි අනුජාල ප්‍රමාණයක් හදනවා කියලා කියන්නේ මේ අනුජාල වලට අදාළව නැත්නම් අනුජාල ප්‍රමාණයක් හදාගන්න ඒක නිරූපණය කරන්න IP ලිපිනේ ඇතුළේම bits ප්‍රමාණයක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඔකට අපි කියනවා අනුජාල බිටු නැත්නම් අපි කියනවා මේ bit ප්‍රමාණයක් ණයට ගැනීමක් කරනවා. ඒ නිසා මේක ණයටගත් බිටු කියලා අපි කියනවා. ඒ ණයට ගන්න බිටු ප්‍රමාණයෙන් තමයි කොච්චර අනුජාල ප්‍රමාණයක් හදන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්නේ. right? එතකොට මේ බිටු ප්‍රමාණය ණයට ගැනීම සිද්ධ කරන්නේ host id එක පැත්තේ ඉඳලා. ඒ කියන්නේ අපිට දීලා තියෙන IP address එකේ host id එක පැත්තෙන් තමයි බිටු ප්‍රමාණය ණයට ගන්න. ඒතර මේ තියෙන්නේ කලින් තිබ්බ margin එක මම උපකල්පනය කරනවා මෙන්න මෙහෙම අලුතෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ණයට ගැනීමක් කරනවා කියලා. right එතකොට මේ පැත්ත net id එක විදිහට තියෙනවා. මේ සම්පූර්ණ කොටස තමයි අපි host id කියලා අරගත්තේ දීපු IP address එකේ. මෙන්න මේ පොඩි ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය මේක ණයට ගත් බිටු අනුජාල බිටු කියලා ඕක හඳුන්වනවා. excuse me. හරි. දැන් මෙහෙම bit ප්‍රමාණයක් ණයට ගත්තම IP address එකට සිද්ධ වෙන දේ තමයි එයාගේ margin එක අර ණයටගත් ප්‍රමාණය දක්වා දීර්ඝ වෙන එක. right එතකොට මේ සම්පූර්ණ කොටසට දැන් අපිට කියන්න පුළුවන් අනුජාලය තුල net id එක කියලා. right ඒ කියන්නේ අනුජාලයට අදාළව අනුජාල කරයින් පස්සේ හැදෙන IP ලිපිනේ net id එක. right එතකොට මේකෙන් පෙන්නන්නේ අනුජාලයක් තුල sorry ඇති IP ලිපිනේ. right එතන මේක අනුජාලය තුන net id එක මේ ටික අනුජාලය තුල host id right එතකොට මේක මම detail කරොත් මෙතන net id එකේ x කියලා bit ගානක් තිබ්බ කියලා x bit ගානක් එක සහ බිංදු x ප්‍රමාණයක් තිබ්බ කියලා හිතුවොත්
මම මෙතන යටින් ලියන්නම් වඩා පැහැදිලි වෙන්න. host id එකේ අපි හිතුවොත් y කියලා bits ප්‍රමාණයක් තිබ්බ කියලා. අපි ණයට ගත්ත බිටු ප්‍රමාණය z bits කියලා හිතුවොත්. එතකොට මෙතන x bit ප්‍රමාණයක් තියෙන්නේ. දැන් මේ ටිකේ තියෙන්නේ y අඩු කිරීම z කියලා bit ප්‍රමාණයක් තියෙනවා. right? බෝඩ් එක චුට්ටක් හිර වෙනවා ළමයි පොඩ්ඩක් ඉන්න. මේක එතනටම තමයි paste වෙන්නේ කමක් නෑ අපි එතනට දික් කරගමු එතන. right? එතකොට මේ අලුතෙන් හැදිච්ච අනුජාලයට ආපු net id bit එකයි host id එකේ bits ප්‍රමාණය ගැන හිතුවොත් අනුජාලය ඇතුලේ තියෙනවා x එකතු කිරීම z bits ප්‍රමාණයක්. මෙතන තියෙන්නේ y අඩු කිරීම z bits ප්‍රමාණයක්. right? ඒ කියන්නේ සරලව කිව්වොත් ණයට ගන්න bits ප්‍රමාණය අලුතෙන් හැදෙන ණයට ගන්න bits ප්‍රමාණය මේ වෙනකොට තියෙන net id එකට එකතු වෙනවා. ඒ එකතු වෙලා තමයි අනුජාලයක net id එක create වෙන්නේ. right? ඒක ණයට දීපු ප්‍රමාණය පරණ host id එකෙන් කලින් තිබුණු host id එකෙන් අඩු වෙනවා. දීලා තමයි අලුත් host id එක හැදෙන්නේ. හරි. එතකොට ওই විදිහට තමයි ණයට ගැනීම සිද්ධ වෙන්නේ. දැන් මේ ණයට ගන්න එක කොච්චර ප්‍රමාණයක් ගන්නවද? අපි කලින් කතා කරා ණයට ගන්නේ අනුජාල හදා ගන්න කියලා. right? එහෙනම් අනුජාල හදා ගන්න එක කියන්නේ අනුජාල කොච්චර ප්‍රමාණයක් හැදෙනවාද කියන එක මත තමයි ණයට ගැනීම තීරණය වෙන්නේ. ඕකට අදාළව අපේ 9 වෙනි සමීකරණේ අන්තිම සමීකරණය නෝ මේනකොට අපි සමීකරණ 8ක් කතා කරා මට මතක විදිහට. right? අපේ 9 වෙනි සමීකරණේ 8ක් නේද ළමයි කතා කරේ ඔබලා. right මේ හත. හත 8 වෙනි සමීකරණේ
right 8 වෙනි සමීකරණය එනවා අනුජාල ගණන සමාන වෙනවා දෙකේ බලයක් ණයට ගත් බිටු හෝ අනුජාල බිටු right එතකොට ණයට ගන්න බිට් ප්‍රමාණය දෙකේ බලයක් විදිහට ගත්තම අපිට හදන්න පුළුවන් නෙට්වර්ක් ප්‍රමාණය එනවා. ඒතර අනිත් පැත්තට දුන්නමත් අපිට කරකව ගන්න පුළුවන්. ඒතර අපි එක බිට් එකක් ණයට ගත්තොත් අපිට පුළුවන් අනුජාල දෙකක් හදාගන්න. බිට් දෙකක් ණයට ගත්තොත් අපිට පුළුවන් අනුජාල හතරක් හදාගන්න. කියන්නේ පොඩි පොඩි නෙට්වර්ක්ස් හතරක් හදාගන්න. බිට් තුනක් ණයට ගත්තොත් පොඩි පොඩි නෙට්වර්ක්ස් 8ක් හදාගන්න පුළුවන්. right එතකොට අතරමැද අගයක් හදන්න කිව්වොත් උදාහරණයක් විදිහට නෙට්වර්ක් තුනක් හදන්න කියලා. නෙට්වර්ක් තුනක් හදන්න කිව්වොත් එක බිට් එකක් ණයට ගත්තම දෙකයි හදන්න පුළුවන් නෙට්වර්ක්ස්. එතකොට එකක් අරගෙන මදි අපිට දෙකක් ගන්න සිද්ධ වෙනවා. එතකොට දෙකක් කියන එක අනුජාල හතරක් හදාගන්න ඉඩ දෙනවා. එතකොට ඒකෙන් අපිට කැමති තුනක් පාවිච්චි කරලා අනිත් අනුජාලය අවේලබල් කරලා තියන්න පුළුවන් තව එකක් ආවොත් හදන්න. පස්සට යනකොට ක්‍රමවේදයක් තියෙනවා හරියටම තුනකට මේක කඩාගන්න එක අපේ සිලබස් එකේ කතා කරන්නේ නැහැ. මම අන්තිමට නිකන් පොඩ්ඩක් කියන්නම් මෙහෙමයි මේ වැඩේ වෙන්නේ කියලා. එහෙම කරන්නත් පුළුවන්. නමුත් මේ කරන විදිහ තමයි අපි අපේ සිලබස් එක ඇතුලේ කතා බහ කරගෙන යන්නේ. හරි. අනුජාල වලට අදාළව කියපු දේවල් ටික තේරුණාද ළමයි? ළමයි තේරුණාද? right. හරි. අපි ටක් ගාලා මේක ලියාගමු. මේ අනුජාලකරණය කියන එකට යටින් පොඩි වාක්‍යයක් ලියා ගන්න නැත්නම් ඒක කම්ප්ලීට් මේක විතර මොකක්ද අනුජාලකරණය කියන එක ගැන සඳහන් කරලා නැහැ වගේ ගතියක් එනවා. right එතන යටින් ලියා ගන්නකෝ මෙන්න මේක මම ලියන්නම් ඒක. right ඕකත් ලියාගෙන ඉතින් ටික කම්ප්ලීට් කරගන්න.
ළමයි ඉවර නම් මට කියන්න. ඉවරද ළමයි? right. අනිත් අය එක්කෙනෙක් ඉවරයි. දෙන්නෙක් ඉවරයි. right. හරි. හරි දැන් බලමු කොහොමද ගානක් හදන්න කිව්වොත් මේක සම්බන්ධයෙන්. මොකද ඉස්සරහා තියෙන ගණන් 6ම මේ උපජාල කිරීම සම්බන්ධයෙන් තියෙනවා. ඒතකොට ඒ ගණන් 6 හදා ගන්නකොට මොන විදිහටද මේක ගැන අපෙන් අහන්න පුළුවන් කියලා. මේක දෙවිදියකට ඔයගලන්ගෙන් අහන්න පුළුවන්. දෙවිදියක් කියලා කියන්නේ උපජාල වෙනවා කියන එක දෙවිදියකට ඔයගලන්ගෙන් අහන්න පුළුවන්. right. හරි මම ඒක ගානකින්ම ගිහිල්ලා ඉවර කරන්නම්.
හරි. ඕක තමයි කැටලුව. 192 168 70 60 ඇලයිරක් 24 කියන IP ඇඩ්‍රස් එක තියෙන ජාලය උපජාල 4කට වෙන් කරගන්න ඕන. right? එතකොට මේ උපජාල 4ට අදාළව network address එක broadcast address එක IP range එක සහ subnet mask එක. right? ඔය ටික මොනවාද කියලා ලියලා පෙන්නන්න කියලා කියන්නේ එක subnet එකෙන් subnet එකට. right? ඒතර මේ වගේ දෙයක් කරන්න කිව්වම ඔයගලන්ට කරන්න තියෙන පළවෙනි දේ දැන් ඔයගොල්ලෝ ගාන හදනකොට මේක මෙහෙම කරුණු ලියලා කරන්න අවශ්‍ය නැහැ. මම මේ විස්තර කරගෙන යන්න අවශ්‍ය නිසා මේ කියන්නේ. කරන පළවෙනි දේ දී ඇති ජාලයේ ජාල ලිපිනය සොයා ගන්න. right? ඔය ජාල ලිපිනය ඉස්සරහට ඔයගලන්ට උමනා වෙනවා. right? ඒතකොට මේකේ ජාල ලිපිනය අපි කොහොමද හොයාගන්නේ? දී ඇති IP ලිපිනය මොකද්ද? එකසිය 92.168.70.60 right? ඇලයිරක් 24 තමයි දීලා තියෙන IP ලිපිනය. right? ඒ කියන්නේ 192.168.70 කියන තැනට ආවයින් පස්සේ මාජින් එක වදිනවා. මොකද IP ලිපිනේ කියලා තියෙනවා bit 24ක් යනකම් net ID එකකින්. හරිද? ඒතර මෙතනදී හරියටම ඔක්ටෙට් එකක් ඉවර වෙන තැනකින් මාජින් එක වදිනවා. එතකොට මුලින් ඉන්න කෑල්ල net ID එක right? මේ පැත්ත host ID. දැන් අපි දන්නවා network address එක හොයනකොට අපිට කරන්න තියෙන්නේ net ID part එක එහෙම තියලා host ID part එක සම්පූර්ණයෙන් බිංදු බවට පරිවර්තනය කරන්න. එතකොට අපි net ID part එක 192යි 168යි 70 කියන විදිහටම තියෙනවා. host ID එක සම්පූර්ණයෙන් බිංදු බවට පත් කරමු. ඒකෙන් අපිට හම්බ වෙනවා බිංදුව කියන ජාල ලිපිනය. මේ ජාල ලිපිනය කියන්නේ මොකද්ද? දී ඇති IP ලිපිනේ ජාල ලිපිනය නේද? හරි. ඒතර දීලා තියෙන IP එකට අදාළව network address එක හොයාගත්තා. right? දෙවෙනියට කරන්න තියෙන්නේ දැන් මේ පළවෙනි එකයි දෙවෙනි එකයි මාරුණාට කමක් නැහැ. right? දෙවෙනියට කරන්නේ දැන් ඔකට අනුජාල ගාන දීලා තියෙනවනේ. අනුජාල ගාන දීලා තියෙනකොට ඒකෙන් අපි හොයා ගන්නවා කොච්චර bits ගානක් ණයට ගන්න ඕනේද කියලා. right? එතකොට දෙවෙනියට ඒ කියන්නේ අපි කරන්න තියෙන්නේ අනුජාල බිටු ගණන සොයා ගැනීම.
right ඒතර අනුජාල පිටු ගන්න හොයන්න අපි අර අලුතෙන් ඉගෙන ගත්ත සමීකරණේ පාවිච්චි කරන්න වෙනවා. මොකද්ද සමීකරණේ? අනුජාල ගණන සමාන වෙනවා දෙකේ බලයක් අනුජාල පිටු. එතකොට අනුජාල ගණන මෙතනදී අපිට කියලා තියෙනවා ප්‍රශ්නේ 4ක් හදන්න ඕනේ කියලා. 4 සමාන වෙනවා දෙකේ බලයක් අනුජාල පිටු. right එතකොට 4 කියලා කියන්නේ දෙකේ දෙවෙනි බලය. 4 කියන එක අපි දෙකේ බලයක් විදිහට ලිව්වම අනුජාල පිටු ගණන හොයාගන්න පුළුවන්. මොකද පාදයේ සමාන නම් බලයන් දෙක අපිට සමාන කරගන්න පුළුවන්. right එතකොට 4 කියන එක අපි දෙකේ දෙක කියලා ලිව්වොත් දෙකේ දෙක සමාන වෙනවා දෙකේ අනුජාල පිටු වලට. right ඒක නිසා අපිට කියන්න පුළුවන් අනුජාල පිටු සමානයි 2යි කියලා. පැහැදිලිද ළමයි ඒක? ඔව් ළමයි පැහැදිලිද? හරි. right ඊළඟට තියෙන්නේ අනුජාල වල තොරතුරු ටික ඔයගලන්ට ලියන්න. right අනුජාල සෑදීම. right එතකොට අනුජාල හදනකොට මම අර කලින් හොයාගත්ත දේ මට උවමනා වෙනවා. net id එක පාවිච්චි කරන්න ඕනේ. right එතකොට මේ අනුජාල සාධනකොට අපි මුලින්ම කන්සිඩර් කරනවා දී ඇති ජාලයේ ජාල ලිපිනය. සලකන්න. ඒක තියෙන්නේ 192.168.70.0. හරි. ඊළඟට දැන් අපි ණයට ගන්න ඕනේ බිට් 2යි කියලා හොයාගත්තානේ. දැන් අපි කරන්නේ ණයට ගන්න එක. right ඉහත ජාල ලිපිනයෙන් බිටු දෙකක් අපි ඒක ලියමු. ඉහත ජාල ලිපිනයේ net id එකෙන් බිටු දෙකක් ණයට ගන්න කියලා. net id කොටස නෙවෙයි ළමයි host id කොටස. right එතන මේ ණයට ගැනීම අපි සලකන්න ඕනේ. ණයට ගැනීම සලකනවා කියලා කියන්නේ ණයට ගැනීම නිරූපණය කිරීමක් කරනවා.
right? කොහොමද මේව නිරූපණය කරන්නේ? අපි ණයට ගන්න host ID එක පැත්තෙන්. ඒක නිසා host ID එක expand කරලා දෙන්නෙක් ණයට ගන්නවා කියන එක මාක් කරගන්නවා. right? එතකොට 192.168.70. මෙතන තමයි පරණ ඇඩ්‍රස් එකේ කියන්නේ අපිට දීලා තියෙන IP ඇඩ්‍රස් එකේ net ID host ID වෙන් වෙන තැන වෙන් වෙච්ච තැන 24 වෙනි බිට් එකෙන් වෙන් වුණා. right? ඊළඟට තියෙන්නේ බිංදු 8ක්. right? දැන් අපි ණයට ගන්න යන්නේ host ID එකෙන් බිටු දෙකක්. අපි දන්නවා කොතනින්ද මොන පැත්තෙන්ද බිටු දෙක ණයට ගන්න කියලා. right? බිටු දෙක ණයට අරගන්නේ host ID එක පැත්තෙන්. right? එතකොට ඔන්න ඔය විදිහට අපි බිටු දෙකක් ණයට ගැනීම සිද්ධ කරනවා. right? එතකොට මේ ඉන්නේ කවුද? දී ඇති IP ලිපිනයේ net ID host ID වෙන් කරන සීමාව. මේ තියෙන්නේ අනුජාලයේ අනුජාලවල net ID හා host ID වෙන් කරන සීමාව. right? ඉතින් කලින් මාජින් එක 24න් යන්නේ අපි ණයට ගත්ත දෙන්නෙක්. ඒක නිසා මාජින් එක දකුණත පැත්තට තල්ලු වෙනවා. අපේ ඩයග්‍රෑම් එක උඩ ඇඳපු ඩයග්‍රෑම් එක අදාළව. ඒතර මේ ඉන්නේ ණයට ගත් පිටු. හරි. ඔන්න ඔය වැඩේ කරගත්තයින් පස්සේ ඕගලන්ගේ ගාන ගොඩක් දුරට ඉවරයි. දැන් ඊළඟට තියෙන සබ්නෙට් එක ලියාගෙන යන්න. right? ඒතර කොහොමද සබ්නෙට් එක ලියන්නේ? right? ඊළඟට අපි කරන්නේ සබ්නෙට් එක ලියන එක. අපිට එතකොට සබ්නෙට්ස් ලියන්න පුළුවන් මේ විදිහට. subnet 1 192 එහෙමමයි 168 එහෙමමයි 70 එහෙමමයි. ඒ කියන්නේ මොකද්ද? කලින් IP address එකේ net ID part එක වෙනසක් වෙන්නේ නැත. මේ dot එකත් එහෙමමයි. මෙන්න මේ අපි ණයට ගත්ත බිටු දැන් දෙන්නෙක් අරන් ඉන්නවනේ. ඒ දෙන්න දැනට network address එකේ හැටියට ඔයගලන්ට පේන්නේ බිඳුව කියලා. මේ subnet හතර වෙන් වෙන්නේ ඔන්න ඔය බිටු දෙකට පෙන්වන්න පුළුවන් combinations ප්‍රමාණය අනුව.
ඒ කියන්නේ එතන එක network එකක මේ දෙන්න බිඳුව කියලා ඉන්නවා. right? ඔයා දෙවෙනි network එක ගැන හිතුවොත්, ඒ කියන්නේ දෙවෙනි subnet එක ගැන හිතුවොත්, දෙවෙනි subnet එකේ මේ දෙන්න බිඳුව එක විදිහට ඉන්නවා. right? තුන්වෙනි subnet එක ගැන හිතුවොත්, තුන්වෙනි subnet එකේ මේ දෙන්න එක බිඳුව විදිහට ඉන්න පුළුවන්. හතරවෙනි subnet එක ගැන හිතුවොත්, හතරවෙනි subnet එකේ මේ දෙන්න එක විදිහට නිරූපණය කරන්න පුළුවන්. right? එතකොට ඒ අර ණයට ගන්න bits දෙක වෙනස් වෙන විදිහ අනුව තමයි subnet එක නැත්නම් අලුතෙන් හැදෙන උපජාල හැදීම තීරණය කරන්නේ. right? දැන් වැඩේ ඉවරයි. network address එක හොයනවා නම් දැන් host පැත්ත automatically ඔයගලන්ට ඇවිල්ලා තියෙන්නේ නේද? මේ දෙවෙනි කඩිරෙන් දකුණු අත පැත්තේ තියෙන්නේ host එක පැත්ත. එතකොට net id එක පැත්ත ලියවිලා තියෙනවා. එතකොට host id පැත්ත ගැන හිතනකොට network address එක අවශ්‍ය නම් ඔක්කොම බිඳු කරාම network address එක එනවා. ඔක්කොම එක ඒවා කරාම host broadcast address එක එනවා. ඒ දෙන්න අතර තියෙන සීමාව තමයි අපි IP range එක කියලා අරගන්නේ. right? එතකොට මේකට අදාළව බැලුවොත් oh my god, that's just a spider. oh yeah, that's not a spider. Oh yes, that's a spider. My god, I slept on him one night. I slept on him one morning. oh sorry. Okay, let it be with me, huh? Do you want him? Yes. Okay, have this onto this piece of paper. Don't touch him, right? Oh, take it like this. Okay, careful. Okay, I told you. right? එතකොට ළමයි network address පැත්ත sorry host id එක පැත්ත. right? දැන් මෙයාගේ host id එක වෙන්නේ නේද? මම ඒකත් මෙතන ලකුණු කරන්නම්. මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ අලුත් එක්කෙනාගේ, කියන්නේ අනුජාලයේ net id එක. මේ ඉතිරි කොටස තමයි අනුජාලයේ host id එක වෙන්නේ. right? එතකොට මේ host id එකට bit 6ක් අයිති. ඒ 6 දෙනා 0.6ක් වුණාම ඔයාට මෙයා ලබා දෙනවා කවුද? network address එක. ඒ කියන්නේ 192 ඒ විදිහටම ඉන්නවා, 168 ඒ විදිහටම ඉන්නවා, 70 ඒ විදිහටම ඉන්නවා. මේ 8 දෙනා 0.8ක් තියෙන්නේ. එතකොට එයා බිඳුව කියලා නිරූපණය වෙනවා. වෙච්ච දේ පැහැදිලිද? ළමයි? right. අනිත් අය right. එතකොට host id එක පැත්ත එකේ ඒවා වුණාම ඔයාට එනවා broadcast address එක. ඒ කියන්නේ 192.168.70.63 මේ ප්‍රශ්නෙට අදාළව ගත්තොත්. right?
ඊළඟට රේන්ජ් එක ඔයාලට ලියන්න කිව්වා. ලේසි දැන් යූසබල් රේන්ජ් එක මම අහලා තිබි ප්‍රශ්නේ. එතකොට 70ට එකක් වැඩි එක්කෙනාගේ ඉඳලා 63ට එකක් අඩු එක්කෙනා දක්වා. right? ඒ කියන්නේ 192.168.70.1 සිට 192.168.70.62 වෙනකන් තමයි රේන්ජ් එක. සබ්නෙට් මාස්ක් එක හොයන්න කිව්වොත් මොකද අපි කරන්නේ? net id ඔක්කොටම එකේව දාන්න ඕනේ. ඒ කියන්නේ අපේ තියරි එක. ඒතර මේ යට දෙනාට එකේ වටක් එනවා. dot දෙවෙනි ඔක්ටෙට් එකේ අට දෙනාට එකේ වටක් එනවා. ඊළඟ එක්කෙනෙක් අට දෙනාට එකේ වටක් එනවා. මෙතන මේ බිංදු දෙක තියෙන තැනට එකේ ඒවා දෙකක් එනවා. මොකක්ද ඒකට හේතුව? මේ ණයටගත් බිතු ප්‍රමාණය අයිති වෙන්නේ net id එක පැත්තට. ඒතකොට සබ්නෙට් මාස්ක් එක හදනකොට තියරි එක net id එකට ඔක්කොම එකේව දාන්න, host id එකට ඔක්කොම බිංදුව දාන්න. එතකොට මේ පැත්ත 0.6ක් බවට පත් වෙනවා. ඒකෙන් තීරණය වෙනවා සබ්නෙට් මාස්ක් එක 255.255. අන්තිම අෂ්ටකය කියලා කියන්නේ මේ 1.1.6කුයි 1.1.6කින් නිරූපණය වෙන්නේ 192. ඒක තමයි සබ්නෙට් මාස්ක් එක වෙන්නේ. පැහැදිලිද? ඔව් ළමයි. හොඳයි. right. ඊළඟ තුන් දෙනා ලියන්න කලින් අපි මේක ලියාගමු. right. පටන් ගන්නකො. ඉන්න මම ප්‍රශ්න ගාවට ස්ක්‍රෝල් කරනවා. මේ තියෙන උදාහරණය ඔක ලියා ගන්න ඊට පස්සේ මම උඩට උත්තර කරනවා.
ඊළඟ මම ස්ක්‍රෝල් කරනවා ෆාස්ට් වැඩි නම් කියන්න.
ළමයි ඉවර නම් කියන්න. ඉවරද ළමයි? ළමයි ඉවරද? හරි 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 ලියගන්න.
ළමයි ඉවරද? right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි. ඔගොල්ලෝ දැන් හැමෝම try කරන්න මේ subnet 2 එක ලියා ගන්න. දැන් මේ subnet 1 එක මම ලිව්වනේ මෙතන. මේ තියෙන්නේ subnet 1 එකට අදාළ දේවල් ටික මම මෙතන ලියලා. ඔය විදිහටම තමයි subnet 2 එක ලියන්නේ. subnet 2 එක ලියනකොට මෙතන එනවා 192.168.70.1 කියන බටන් එක දෙවෙනි subnet එකට එන්නේ. එතකොට ඒකෙත් මේ උඩ තියෙන විදිහට all zeros දැම්මම network එක එනවා. all ones දැම්මම broadcast එක එනවා. අතරමැද්ද දේවල් ටික ලිව්වම භාවිතා කළ හැකි IP ලිපින පරාසය ගන්න පුළුවන්. ඊට පස්සේ subnet mask එක ගන්න පුළුවන්. net ID එකට ඔක්කොම එකේව දාලා host ID එකට ඔක්කොම බිඳුව දැම්මම. ටක් ගාලා ලියන්න බලන්න. විනාඩි 3ක් දෙන්න. විනාඩි 3ෙන් ලියන්න බලන්න. දේවල් 4යිනේ හොයන්න තියෙන්නේ. බලන්න try කරන්න.
right කොහොමද ළමයි මේක සිද්ධ වෙන්නේ network address එක හොයන්න කර්ම පුරුදු විදියට 0.6යි එතකොට එන්නේ 168.168. මේ වෙලාවේ වෙන්නේ 64 බලන්න හරියට අරගත්තද කියලා right broadcast එක ගන්නකොට බිඳුවයි එක කියන පැටර්න් එකත් එක්ක මෙතනත් එක ඒවා 6ක් එනවා එතකොට හැදෙනවා 192.168.70.127 දැන් IP range එක වෙන්නේ 192.168.70.65 ඉඳලා 192.168.70.126 වෙනකම් subnet mask එක මෙතනට එක ඒවා 8යි පළවෙනි ඔක්ටෙට් එක දෙවෙනි ඔක්ටෙට් එකට එක ඒවා 8යි තුන්වෙනි ඔක්ටෙට් එකටත් එක ඒවා 8යි හතරවෙනි ඔක්ටෙට් එකේ පළවෙනි දෙන්නට එක ඒවා දෙකක් වැටෙන්නේ මොකද net id එකට අයිති නිසා ඉතිරි 6 දෙනාට බිඳුව වැටෙන්නේ දැන් ඔයගොල්ලෝ හරියට බැලුවොත් ඔයගලන්ට පෙනෙයි මේ subnet 1 එකේ IP subnet mask එක එකේ බිඳුව වැටිච්ච විදිහටම තමයි subnet 2 එකේ subnet mask එකකටත් එක බිඳුව වැටලා තියෙන්නේ. ඉතින් ඔක subnet 3 වලටයි subnet 4 වලටයි කියාමත් වෙනසක් වෙන්නේ නැහැ. හේතුව මේ හැම subnet එකකම net id එකේ bit 26ක් තියෙනවා. කලින් 24ක් තිබ්බ ණයට දෙකක් ගත්තා. දැන් 26ක් තියෙනවා. එතකොට කොයිම වෙලාවකවත් subnet mask එක වෙනස් වෙන්නේ නැහැ. එකම subnet mask එක තමයි subnet 4ටම ඕගලන්ට දකින්න හම්බෙන්නේ. මෙයාගේ subnet mask එක එන්නේ 255.255.192. හරි. ළමයි පැහැදිලිද? ළමයි පැහැදිලිද? හරි. අනිත් අය හරි. right. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මම ඒ අතරතුරේ subnet 3 එකත් ලියනවා. දැන් මේක හිමින් ඔලුවට යන්න ඕනේ. right. මෙතන 192.168.70. එක බිඳුව කියන එක තියෙනවා. එතකොට network address එක හොයනවා නම් 0.6යි broadcast එක හොයනවා නම් host පැත්තට එක ඒවා 6ක් එන්න ඕනේ. එතකොට 0.6කින් ඇවිල්ලා network address එක ගැන හිතුවම උත්තරේ එනවා 192.168.70.128 කියලා. කොහොමද 128 එන්නේ? අපි මේ net id එක හොයනකොට සලකන්නේ මේ සම්පූර්ණ කොටස. fourth octet එක. right. එතකොට ඒ 1.7කින් නිරූපණය වෙන්නේ 128. right. උඩ අපි කරේ ඔය දෙයම තමයි. එතකොට broadcast එක 192.168.70. ඔයාලට මෙතන එනවා 191ක්.
range එක ගන්න පුළුවන් 192.170.129 ඉඳලා 192.170.190 වෙනකම්. subnet mask එක මම නැවත මෙතන ලියලා පෙන්නන්න යන්නේ නැහැ. 255.192 තමයි අපිට එන්නේ. හතරවෙනි සබ්නෙට් එක කලින් විදිහමයි 192.168.70.11 කියන එක තියෙනවා. right එතකොට network address එක හොයනකොට 0.6ක් එනවා. broadcast එක හොයනකොට 1.6ක් එනවා. එතකොට ඔයගලන්ට එනවා 192.168.70.192 broadcast එක එනවා 192.168.255 range එක එනවා 192.168.70.193 ඉඳලා 192.168.70.254 වෙනකම්. subnet mask එක පුරුදු විදිහට 255.255.192 පැහැදිලිද ළමයි? හරි. right. මේ ටික ලියා ගන්න. ඊළඟ සතියේ අපි සබ්නෙටින් වලට අදාළ ගණන් ටික හදාගෙන යනවා. දැන් ඔයගලන්ට පස්වෙනි ගාන try කරන්න පුළුවන් ගෙදරදී උනත් මේ විදිහම ගානක් තියෙන්නේ. right. එතකොට ඒක try කරලා බලන්න. මේක ලියාගෙන ඉවර වෙලා session එකෙන් leave වුණාට කමක් නැහැ. right. හැමෝටම good night. तर මම මෙතනින් session එක දැන්ට නතර කරනවා. ඔයගොල්ලෝ copy කරගන්න. ඔයගොල්ලෝ copy කරලා leave වෙනකම් මම ඉන්නවා session එකේ. right, good night හැමෝටම. Thank you very much. right, okay, no one.